සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම මේ හිමිදිරි උදෑසන උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු තුන් ලෝකයටම අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් හැමදෙනාම ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. පරක් තෙරක් නොපෙනෙන අනවරාග්‍ර සංසාර ගමනක ගමන් කරන අපි කර්මයේ නැමැති සැඩපහරට හසු වෙලා ඒ මේ අත ගහගෙන යන ඇත්තෝ. പ്രേත ලෝකවලට, මහා අපායන් වලට, තිරිසංගත ලෝකවලට, මනුෂ්‍ය ලෝකයේහි නොඑක් දුක්ඛිත ස්ථානයන්ටත් සැපවත් තැන්වලටත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදීෙහි නොසරු සරු තැනක් නම් අපට මේ අනන්ත සසරෙහි හොයන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අද වෙනකොට ඒ ලැබපු යම් සැපයක් තිබෙනවා නම් ඒ සැපය අපට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලැබූ යම් දුකක් තිබෙනවා නම් දුකත් අපට දකින්නට පුළුවන් කමක් නැහැ. හැබැයි වර්තමාන වූ යම් ආකාරයෙන් උපන් සුගතියක් ලෙස සැලකෙන මනුෂ්‍යාත්ම භාවයේ තුලත් අපිට ලබන්නට පුළුවන් සැප වේදනා දේවල් මෙන්ම බොහෝ වූ දුකකුත් අපිට විඳින්නට උපදවන්නට වෙලා තියෙනවා. මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතියක් වුණ මනුස්ස ලෝකය තුල ඉපදුණු මිනිස්සෙකුටත් ජීවිතේට මොනතරම් දුකක් පැමිණෙනවද? මිනිස්සෙක් හැටියට උත්පත්තිය ලබන්නේ කුසල විපාකයක් නිසා. පෙර කරන ලද කුසලයක විපාකයක් නිසා තමයි ඒ මිනිස්සෙක් හැටියට ප්‍රතිසන්දිය ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. කුසල විපාකයක් නිසා ලැබුණු යම් මනුස්ස ජීවිතයක් තියෙනවා නම් ඒ මනුස්ස ජීවිතයේ අපට දුක එන්නේ නැද්ද? මං හිතන්නේ දුකක් නොවින්ද කෙනෙක් ඇත්තේ නැහැනේ ලෝකෙ තුල. ඒ නිසා හැමෝම ඒකාන්තයෙන් දුක්ඛ ධර්මයන්ට දුකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. හැමෝටම මේක පොදු දෙයක්. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ ආදී සියලු දුක්ඛයන්ට මිනිසුන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඔබ ඔබේ ජීවිතය දිහා හැරිලා බැලුවොත් ඔබේ ජීවිතයේ ඔබට තියෙන අතෘප්තිකර ස්වභාවයන්, ඔබට ඔබේ ජීවිතයේ දේවල් පසුපස හඹා යන්නට සිද්ධ වෙලා තියෙන විදිහ, ඒ දේවල් ලැබුණොත් පමණක් සතුට වෙනකම, ලැබීමෙන් පස්සේ තව දේවල් හොයාගෙන යනකම, නොලැබෙනකොට ජීවිතේට දුක, ਸੰతాපය උපදින විදිහ, මේ දේවල් පිළිබඳව හිතලා බලනකොට ඔබට තේරෙයි මනුස්ස ජීවිතය කියන එක කුසල විපාකයක් නිසා ලැබුණත් ඒ තුළ මොනතරම් ආදීනවයක් එකතු වෙලා තියෙනවද? ඒකේ ආදීනවේ බහුලයි නේද කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙයි. මේක අපි මෙනෙහි කළ යුත්තේ පින්නතුනේ නිකම්ම නෙමෙයි. අපි දුකෙන්, දුම්නසින් හැම වෙලාවකදීම ඒ ගැන සිත පීඩාවෙන් පවත්වා ගන්නට නෙමෙයි මේ මානසිකාරය කළ යුත්තේ. ඒකෙන් මිදෙන්නට මගක් තියෙනවා නම් ඒ මිදෙන්නට අවශ්‍ය මග අප යා යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකයේහි අසාරදේ අසාර හැටියට දකින්නට කියලා. අසාරදේ අසාර හැටියට දැක්ක කෙනෙකුට තමයි සාරවත් දේ අධිගම කරන්නට පුළුවන්කම තියෙන්නේ. සාරවත් දේ සොයා යන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අසාරවත් දේ සාරවත් හැටියට හිතන
මෝඩ මිනිස්සු හැමදාම ජීවිතේ දුකෙන් කෙලවර කරගන්නවා. ඒ නිසා අසාරවත් දේ අසාරවත් හැටියට තේරුම් අරගෙන අසාරවත් බව අපි දුරු කරලා සාරවත් දේ උපදව ගන්නට මේ මනුස්ස ජීවිතය තුළ උත්සාහවත් වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ සාරය අධිගම කළ යුතු ආකාරය, සාරය අවබෝධ කරගත යුතු ආකාරය පිළිබඳව අපිට විවිධ ආකාරයෙන් විවිධ පර්යායන් ඔස්සේ විවිධ ක්‍රමයන් ඔස්සේ අපට පෙන්වා දීලා තියෙනවා. පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ ලෝකයේ තුල තිබෙන සාරවත් දේ අධිගම කරන්නට පෙන්වපු තවත් එක ධර්මපරයයක්. ලෝකයේහි පවත්නා ධර්මතාවයන් පිළිබඳව විශ්ලේෂණය කරන භාග්‍යතුන් වහන්සේ ඒ විවිධ ආකාරයන්ගෙන් අපට පෙන්වා දුන්නා. විවිධ ආකාරයන්ගෙන් විවිධ පැතිකඩවල් වලින් අපිට ඒ කාරණාව පෙන්වා දුන්නා. ඒ ඕනෑම පැතිකඩකින් කෙනෙකුට මේ දර්ශනය දකින්නට පුළුවන්කම තිබෙනවා, අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පැතිකඩ පිළිබඳව විමසා බලනකොට තමයි අපි මේ පටිච්චසමුප්පාද ධර්මයේහි එක් අංගයගෙන වෙන වෙනම සාකච්ඡා කරන්නට යෙදුන පසුගිය දේශනාවන් තුළින් අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන විදිහට, චතුරාර්ය සත්‍ය ධර්මය කුළුණැන් වෙන විදිහට අපි මේ දේශනාවන් වලට ඒ කරුණු පාදක කරගන්නට යෙදුණා. අද දවසේදීත් අපට තිබෙනවා ඊට අනුරූපව යන, ඊට අනුයාත වුණ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ තමයි නාම රූප සලආයතන ආදී මේ ධර්ම කරුණු පිළිබඳව. සලආයතන පිළිබඳව අපි පසුගිය සතියේහි වූ දේශනාවේදී විශේෂයෙන් හඳුනා ගන්නට යෙදුණා. චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන මේ ආයතන ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව. ආයතනයක් කියනකොට එය ආයතනයක් ලෙස හඳුන්වනු ලබන්නේ යම්කිසි අර්ථයක් ඇතිව. ආයතනයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ නැවත නැවත උපදින, නැවත නැවත හටගන්න, නැවත නැවත සකස් වන ස්වභාවයක් නිසා බව අපි හඳුනා ගන්නට යෙදුණා. එතකොට චක්ඛායතනය කියලා කියන්නේ ඇස නැමැති ආයතනයක්. එතකොට ඇස නැමැති ආයතනය තුළ යම්කිසි කෘත්‍ය සම්පාදනයක් තිබෙනවා. යම්කිසි දෙයක් ක්‍රියාවට නැංවෙනවා. එතකොට චක්ඛායතනය කියන ආයතනයේහි පැවැත්ම පෙනෙන්නේ රූප නැමැති බාහිර ධර්මයන්, බාහිර ආයතනයක් මෙතනට පැමිණුණාට පස්සේ. එතකොට චක්ඛායතනය පිළිබඳව අපිට හඳුනා ගන්නට තියෙන්නේ රූපයත් සමග තමයි චක්ඛායතනය හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම අපි බුදුදහම පිළිබඳව තේරුම් ගන්නකොට අපි ඒ දේශනා පර්යායන් පිළිබඳව, දේශනා ක්‍රමයන් පිළිබඳව විශේෂයෙන් හඳුනා ගන්නට අවශ්‍යයි. එහිදී දැන් රූපය කියලා කියනකොට අපි පොදුවේ සමස්තයක් ලෙස රූපය පිළිබඳව කතා කරනවා, අටවිසි රූපයන් පිළිබඳව කතා කරනවා. එතකොට මේ විදිහට අපි රූප පිළිබඳව කතා කරනකොට අපිට හම්බෙනවා රූපස්කන්ධය කියන තැනදී චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. රූපේ පිළිබඳව නිර්වචනය කරනකොට සතර මහා ධාතු සහ උපාදාය රූප කියලා රූප සුද්ධාෂ්ටමක රූපයක්. ඒ කියන්නේ පිරිසුදු වුණ අෂ්ටමක වශයෙන් පවතිනා වූ රූප කලාපයක් පිළිබඳව, රූපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තමයි හුදු රූපය කියලා කියන තැන තිබෙන ස්වභාවය. රූපය කියන තැන තිබෙන ගති ලක්ෂණ ටික. රූපය කියලා කියන තැන පවත්නා දේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප 8 තමයි රූපය හැටියට අපි විග්‍රහ කරගන්නේ. එතකොට රූපායතනය කියලා කියනකොට චක්ඛායතනය කියලා කියනකොට ආයතන කෘත්‍යයක් පැත්තෙන් අපි ඒක කතා කරනකොට එතන යම්කිසි ක්‍රියාකාරීත්වයක් එක්ක, ඒ කියන්නේ යම්කිසි ක්‍රියාත්මක වීමක් සමග තමයි අපි ඒදී තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ. මේක ඊටාම සියුම්, ඔබ නුවණින් කල්පනා කරලා තේරුම් ගත යුතු දෙයක්. බෞද්ධයෙක් හැටියට ඔබ බුදුදහමේ හරය පිළිබඳව කතා කරනකොට, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබෙන ගැඹුරු බව පිළිබඳව ඔබ අවබෝධ කරගන්නකොට මෙවැනි ධර්ම කරුණු පිළිබඳව විශ්ලේෂණය කරගන්නට පුළුවන් ඥානයක් ඔබ සතුව තියෙන්නට අවශ්‍යයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ දේ තුලින් අපිට පෙන්වලා දෙන්නේ මොකක්ද? යම්කිසි විදිහකින් අපි ලෝකේ දැන් අපි රූප කියලා දේවල් ගැන කතා කරනවා නම් එහි පවත්නා
ප්‍රධාන ගති ටික ලක්ෂණ ටිකක් අපිට පෙන්නනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. මේ තමයි ස්වභාවය. රූපයක් අපිට කඩලා යම් කිසි මට්ටමකින් නැවත කඩන්න බැරි නම් නැවත බිඳිය නොහැකි තැනක් ගැන කතා කරනවා නම් ඒ කතා කරන්නේ මෙන්න මේ සුද්ධාෂ්ටමක රූපය පිළිබඳව. ඒ කියන්නේ මේ සුද්ධාෂ්ටමක රූපය පිළිබඳව හඳුන්වනවා මේක එක රූප කලාපයක් විදිහට. ඒ කියන්නේ මේ අටක එකතුවක්. මේ රූප අටේ එකතුවක් හැටියට තමයි පෙන්වන්නේ රූප කලාපයක් කියන තැන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අෂ්ටමක රූපේ. එතකොට මේක ඊටාම සියුම් දෙයක්. එතකොට ඉදිකටු තුඩක ප්‍රමාණයක් ගත්තත් මේකේ කෝටි ප්‍රකෝටි ගාණක්. අපි නවීන විද්‍යාව අනුව අපි රූපය විභේදනයට ලක් කරලා පරමාණු සහ පරමාණුවටත් එහා යන විදිහට අපි රූපය පිළිබඳව යම් විභේදනයන්ට ලක් කරනවා නම් අන්න ඊටත් වඩා සුකුමතර මට්ටමක් තමයි මේ කතා කරන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අෂ්ටමක රූප කියලා කියන්නේ. එතකොට ඊටාම සියුම් වුණ මේ රූපය බුදුරජාණන් වහන්සේ රූපය හැටියට පෙන්වන්නේ ඇයි? ඒ තමයි සියලු පදාර්ථ නැතිනම් මේ ලෝකය කියලා අපි දෙයක් ගැන කතා කරනවා නම් ඒ සෑම තැනකම රූපයන්ට පොදු වූ දේ තමයි ඒක. හැබැයි චක්කායතන රූපය කියලා කියනකොට රූපායතන රූපය කියලා කියනකොට එතන කතා කරන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කතා කරන අෂ්ටමක රූප කලාප වූ පදාර්ථමය ලෝකයක් ගැන කියන තැනකින් අදහසක් ඇති කරගන්නට එපා. එතනදී කතා කරන්නේ ඊට වඩා ගොඩක් වෙනස් පැතිකඩකින්. ඒ තමයි අපි මේ ඉන්ද්‍රිය සංජානනය කියලා කියන්නේ ඇසින් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා. එතකොට මේ දේවල් පිළිබඳව අපි හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඇහැට රූපයක් පේනවා කියන එක පිළිබඳව අපි රූපේ පෙනෙන බව හඳුනා ගන්නවා. ඒ පිළිබඳව දැනගන්නවා. කනට ශබ්දයක් ඇහෙනකොට ශබ්දය ඇහෙන බව අපි දැනගන්නවා. එතකොට මෙන්න මේ දේ කෘත්‍යයක් සිද්ධ වෙන ක්‍රියාවක් මෙන්න මේ වැඩක් එතනදී යම්කිසි කාර්යයක් සිද්ධ වෙනවා. ක්‍රියාත්මක වීමක් තියෙනවානේ. ඇහැට රූපේ පේනවා කියන තැන යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඒක චක්කායතනය කියලා ආයතන නමින් නම් කරන්නේ. ඒක චක්කායතනය කියලා ආයතනය නමින් නම් කරන්නේ ඒ නිසා තමයි. එතකොට චක්කායතනය කියන තැන කෙනෙක් ඇහුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ නැද්ද කියලා වර්ණ ගන්ධ රස ඕජා නැද්ද කියලා ඇහුවොත් එහෙම නැතුව රූප ගැන කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ඇහැ කියලා කියන්නේ ධර්ම සමූහයක එකතු වුණ තැන විද්‍යමාන වෙන චක්කායතනය කියලා කියනකොට එතන යම්කිසි ක්‍රියාකාරීත්වයක් සිදුවන අවස්ථාවක් පිළිබඳව හැඳින්වීමක්. එතකොට චක්කායතන රූපයක් තමයි ඒ රූපය යම්කිසි ක්‍රියාකාරීත්වයක් එක්ක අපි හඳුනා ගන්නට ඕනේ දෙයක්. එතකොට ඒක මොන විදිහටද? එතනදී රූප දර්ශනය සිද්ධ කරනවා. කියන්නේ අපි රූප දකිනවා නැවත නැවත ඇසට පැමිණෙන ඇසට පත්වන රූපය අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි එතන සිද්ධ වෙන ආයතන කෘත්‍ය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ චක්කායතන රූපේ පිළිබඳව විග්‍රහ කරනකොට රූපායතන රූපේ පිළිබඳව විග්‍රහ කරනකොට පාවිච්චි කරපු එක ක්‍රමවේදයක් තිබෙනවා. මොකක්ද ඇහැ කියන්නේ කියලා. ඇහැ කියන්නේ මොකක්ද කියලා විස්තර කරනකොට ඒක වචන ගණනාවකින් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. යම්කිසි අවස්ථාවක සනිදස්සන වූ රූපය, සනිදස්සන සප්පටිග වූ රූපය අනිදස්සන සප්පටිගහේ. දැන් මේ වචන ඔබට ටිකක් ගැඹුරුයි කියලා හිතෙන්නට පුළුවන්. මම හිතනවා මේ දේශනා මාලාව තුළ ඔබට විවිධ අවස්ථාවල විවිධ ආකාරයන්ගෙන් මේ වචන පිළිබඳව ඔබට යම් පැහැදිලි කිරීම සිදු කරලා තියෙනවා. සනිදස්සනයි කියලා කියන්නේ අපි ආපහු මතක් කරගත්තොත් ඒක දකින්න පුළුවන් කියන එක. සනිදස්සනයි කියන්නේ දකින්න පුළුවන්. එතකොට මේ විදිහයි කියලා අපිට නිදර්ශන සහිතව එක ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. සනිදස්සනයි කියලා කියන්නේ. සප්පටිගයි කියලා කියන්නේ ගැටෙනවා. ඒකට යම් දෙයක් ස්පර්ශ වෙනවා. ඒ මත පතිත වෙන්න පුළුවන්කම තියෙන. ඒකට ගැටීමක් පේනවා. ඒ නිසා සප්පටිගයි කියලා කියනවා. අනිදස්සනයි කියලා කියන්නේ ඒක පේන්නේ නැහැ. ඒකට නිදර්ශන සපයන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ අප්පටිගයි කියලා කියන්නේ එතන ගැටීමක් නැහැ කියන එක. ඇහැ කියලා කියන්නේ අනිදස්සන දෙයක්. අනිදස්සනයි කියලා කියන්නේ ඒක දකින්න බෑ.
ඇහැ කවදාවත් ඔබට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඔබ දකින්නේ මොකද්ද? දකින්න පුළුවන්කම තියෙන්නේ රූපයක් මිසක රූපායතනය කියන තැන තියෙන වර්ණ සටහනක් මිසක ඔබට දකින්න පුළුවන් කොයිම වෙලාවකවත් ඔබට බෑ ඇහැ දකින්න. ඔබ දකින්නේ රූපයක්. රූපය තමයි සනිදස්සන. ඔබට ඇහැ ගැන නිර්වචනය කරන්න කිව්වොත්, ඇහැ ඇඳලා පෙන්වන්න කිව්වොත්, ඔබ අඳින්නේ, ඔබ නිර්වචනය කරන්නේ ওই සුදු පාට එකක් මැද මේ විදිහට කළු පාට රවුමක මේ විදිහටයි ඇහැ කියන දේ කියලා ඔබ යම්කිසි රූප සටහන් වලින් හැඩයන්ගෙන් ඔබ ඒ පිළිබඳව හඳුන්වා දීමක් කරයි. හැබැයි ඒ සිද්ධ කරන්නේ ඇත්තටම ඇහැ පිළිබඳව නෙමෙයි. ඇසෙයි කියලා ඔබ යම් වර්ණ සටහනක් දැකලා තියෙනවා නම් ඒ වර්ණ සටහන, ඒ හැඩය තමයි ඔබ ඒ විස්තර කරන්නේ, ඔබට විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන. ඒක රූපේ ස්වභාවය. ඒ බඳු හැඩයක්, ඒ බඳු වර්ණයක් ඔබ දැක්කනේ. ඒ දකින්න හේතුනේ මොකද්ද? ඒ දකින්න හේතු වෙච්ච එක තමයි ඇහැ කියලා කියන්නේ. ඒ නිසා ඇහැට කියනවා අනිදස්සනයි කියලා. ඒක දකින්න බෑ. පිහිය මුවාත වගේ. මුවාතට පුළුවන් ගොඩාක් දේවල් කපන්න. හැබැයි මුවාත කපා ගන්න බෑනේ. අන්න ඒ වගේ ඇහැට පුළුවන් රූප දකින්න. හැබැයි ඇහැට ඇහැ දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඇහැට ඇහැ දකින්න බෑ නම් ඇහි ස්වභාවය තමයි අනිදස්සන කියන ස්වභාවය. එතකොට අනිදස්සනයි කියලා කියන්නේ ඒක දකින්න බැරි බව, දකින්න බැරි ලක්ෂණයකින් යුක්ත බව තමයි ඇහි තියෙන ස්වභාවය. අනිදස්සන බව. ඊට පස්සේ මේ ඇහැ වුණාට සප්පටිඝයි. සප්පටිඝයි කියලා කියන්නේ මේ ඇහැ ගැටීම් සහිතයි. ගැටීම් සහිතයි කියලා කියන්නේ ඇහැට යම් යම් රූපාදී දේවල් ස්පර්ශ වෙනවා. ඒකට ගැටෙනවා. අර බාහිර රූපයන්ගේ තිබෙන පැහැසටහන් වර්ණ සටහන් ආවහම ඒක අර ප්‍රසාද රූපයට පතිත වෙනවා. ප්‍රසාද රූපයට ගැටෙනවා. අන්න ඒ නිසා ඒ ගැටෙන බවක් තිබෙන නිසා ඒකට හඳුන්වනවා සප්පටිගයි කියලා. ඒකට ඔන්න ඇහැ පිළිබඳව හඳුන්වනවා වචන දෙකකින්. ඔබ මේක මතකේ තියාගන්න පුළුවන් නම් මතකේ හිතියාගන්න. අනිදස්සන සප්පටිඝ කියන වචන දෙක. රූපයේ ස්වභාවය සනිදස්සනයි. ඒක දකින්න පුළුවන්. ඒ වගේම ඒ රූපයේ ස්වභාවය තමයි ඒ සප්පටිඝ වගේම සනිදස්සන බව. දකින්නත් පුළුවන්. ඒ වගේම ගැටෙන බවකිනුත් යුක්තයි. එතකොට මේ සනිදස්සන සප්පටිඝ රූපය යම් මොහොතක අනිදස්සන සප්පටිඝ වුණ ඇහැට ගැටෙනවා නම් අන්න ඒ මොහොත තමයි චක්කායතනයේ හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. මම හිතනවා දැන් ඔබට පැහැදිලි ඇති කියලා. දැන් අර ඇහැ ගැන විතරක් වෙනම විස්තර කරගෙන යන්නේ නැතුව මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි වෙලාවක අර ප්‍රසාදවත් බවකට, උපවත් බවකට සනිදස්සන වන සප්පටිඝ වුණ රූපය ඇවිල්ලා ගැටෙනවා නම් ඒකට ඇවිල්ලා පතිත වෙනවා නම් ස්පර්ශ වෙනවා කියලා අපි කියනවා නම් දකින්නවා කියලා කියනවා නම් අන්න ඒක තමයි ඇහැ කියලා කියන්නේ. ඒක තමයි ඇහැ කියලා කියන්නේ. චක්කායතන රූපේ කියලා කියන්නේ. එතකොට චක්කුම් පේතං චක්කායතනම් පේතං චක්කු ධාතු පේසෝ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක පිළිබඳව. එතකොට මේක තමයි ඇහැ කියන්නේ, මේක තමයි චක්කායතනය කියන්නේ, මේක තමයි චක්කු ධාතුව කියලා කියන්නේ. එතකොට මේ ආදී වචන රාශියකින් මේක ඇහැ කියන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ ඇහැ කියලා කියන්නේ පින්නතුනේ මේ දර්ශන කෘත්‍යය කියන්නේ පෙනීම කියන දේ පිළිබඳව අපිට හඳුන්වා දෙන ක්‍රමය. යම් වෙලාවකට පේනවා කියන දේ පිළිබඳව අපට තියෙනවා නම් එතන තමයි ඇහැ පේන්නේ. ඇහැ කියලා දේ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් රූපයක් පේන්නේ නැත්තම් ඒ කියන්නේ දැන් අපිට S2 පියාගත්තොත් අන්ධකාරයක් පේනවනේ. රූප මොකක්වත්ම පේන්නේ නැති තැනක අන්ධකාරයක් පේනවනේ. අන්ධකාරය කියන්නේ එක රූපයක් තමයි. එතකොට රූප නොපෙනෙන බවක් තියෙනවා නම් යම් විදිහකින් අන්ධකාරය හෝ ආලෝකය හෝ නිල් කහ රතු ආදී වර්ණ විදිහට හෝ යම් මට්ටමකින් රූපයයි යන යමක් අපිට පේන්නේ නැත්තම් අනේ පේන්නේ නැති වෙනකොට ඒබඳු මට්ටමකදී අපිට දැනගන්න පුළුවන්ද ඇහැ තියනවා කියලා. ඇහැ තියනවා කියලා අපිට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඒකට පේන බවක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි චක්ඛායතනෙ පිළිබඳව කතා කරනකොට අර රූපය ඇවිල්ලා ස්පර්ශ වෙන ගතියත් එක්ක ඒ ආයතන කෘත්‍යයක් එක්ක කතා කරන්නේ. ඇහැ කියන එක ආයතන කෘත්‍යයක් එක්ක කතා කරන්නේ ඒ නිසා තමයි.
එතකොට දැන් අපිට පේනවා චක්කායතනෙ කියලා කියනකොට එතන බාහිර රූප ඇවිල්ලා ස්පර්ශ වෙන බව, සෝතායතනෙ කියලා කියනකොට බාහිර ශබ්දය ඇවිල්ලා ස්පර්ශ වෙන ගතිය. මේ ගති ස්වභාවය, මේ ගති ලක්ෂණය ආයතන කෘත්‍යයක් බවට පත්වීමේදී අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට චක්කායතන, සෝතායතන, ගහනායතන, જીවහායතන, කායායතන කියනකොට මේ රූපායතන වල මේ කෘත්‍ය සම්පාදනය සිද්ධ වෙනවා. මන ආයතනය කියනකොට ඒක යම්කිසි අරමුණක් අරගෙන ඒ අරමුණට අනුරූපීව ඒ මනස උපදවන බව එතන තියෙනවා. මනසට අරමුණක් ඇති වෙන්නේ නැතුව මනසේ පැවැත්මක් පේන්නේ නැහැ. ඇහැට යම්කිසි රූපයක් එන්නේ නැතුව ඇහැ ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නිසා මෙතන ආයතනයක් කියලා කියනකොට ඒ ආයතන කෘත්‍ය අපි හඳුනා ගන්නට ඕනේ ඊටාම සියුම් බවකින්. දැන් අපි නාම රූප පත්‍ය සලආයතනං කියලානේ අපි මේ කාරණාවට බැසගත්තේ. එතකොට සලආයතනය කියනකොට සලආයතනය දැනගන්නවා කියනකොට අපි හරියට දැනගන්නට ඕනේ මේ ආයතනය පිළිබඳ තියෙන හාත්පස කරුණු කාරණාවන්. එතකොට ආයතනයක් කියලා කියන්නේ මෙන්න මේ විදිහේ දර්ශන කෘත්‍ය සම්පාදනය වන අවස්ථාවක්. එතකොට ඒක තමයි චක්ඛායතනය, සෝතායතනය කියලා කියන්නේ ශ්‍රවණ කෘත්‍ය සම්පාදනය වන අවස්ථාවක්. මේක බුදුරජාණන් වහන්සේ මොන අවස්ථාව වෙනකන් දක්වනවද කියනවා නම් යම්කිසි වෙලාවක චක්කු සම්පස්සේ උපදිනවා නම් චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් චක්කු සම්පස්සේ නිසා වේදනාවක් සංඥාවක් තියෙනවා නම් චේතනාවක් තියෙනවා නම් යම් වෙලාවක චක්කු විඥානයක් තියෙනවා නම් මේ අවස්ථාව වෙනකන් චක්කායතනේ රූපායතනේ කියන දේ පැනවීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි? යම් මොහොතක ඇහැට රූපයක් ගැටුණා නම් එතන චක්කු විඥානයේහි හට ගැනීමක් නැත්තම් අපිට ඒ කියන්නේ චක්කු විඥානය කියලා කියන්නේ ඇසෙහි පහළ වී රූපේ පිළිබඳව දැනගන්න සිත. එතකොට ඒ හිතට රූප දැනගන්න බවක් යෙදෙන්නේ නැත්තම් අපිට ඇහැට කොච්චර ආවත් රූප අපිට දැනගන්න බෑනේ. ඒක කළුද සුදුද ඇහැ තියනවද නැද්ද කියලාවත් දැනගන්න බෑ. රූප පේනවා කියන ගතිය නැත්තම්. ඒ නිසා විඥානයේහි පැවැත්මක් තියෙන්නට ඕනේ. ඒ නිසා මෙතන ආයතනයක් කියලා කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ පටිච්චසමුප්පාදයේදී ආයතන කියලා කියන්නේ ගායන සායන කෘත්‍යයන් එතකොට සම්පාදනය. එතකොට ඒ අනුව තමයි අපිට ආයතනයක් කියන දේ කියන්න පුළුවන්කම තියෙන්නේ. ආයතනයක් කියලා ඒ දේ නම් කරන්නට පුළුවන්කම තියෙන්නේ අපිට එතන යම්කිසි කෘත්‍ය සම්පාදනයක් වෙනකොට. එතකොට සලායතන කියන දේ අපි දැනගන්නකොට ස්පර්ශායතන 6 කියන දේ පිළිබඳව අපි දැනගන්නකොට අපි දැනගන්නට අවශ්‍යයි මේ ස්පර්ශායතන 6 කියලා කියන්නේ මෙන්න මේ බඳු වූ ස්වභාවයක් කියන එක. එතකොට චක්කායතනය කියනකොට චක්කායතනය කියන එක මේ කෘත්‍ය සම්පාදනයත් එක්ක අපි තේරුම් ගන්නට ඕනේ. සෝතායතනය කියලා කියනකොට මේ කෘත්‍ය සම්පාදනයත් එක්ක අපි දැනගන්නට ඕනේ. ගහනායතනය කියලා කියනකොට මේ කෘත්‍ය සම්පාදනයත් එක්ක දැනගන්නට ඕනේ. මේක මේ සරලවම ඔබට කතා කළොත් එහෙම ඇහැ කියලා කියනකොට ඇහැ කියලා කතා කරන්නේ මේ රූප පෙනෙන බවටත් එක්කම රූපේ ඇවිල්ලා ඇහැට ස්පර්ශ වෙනවා කියන ගතියත් එක්ක තමයි රූපායතනය කියන දේ කතා කරන්නේ. ඒ පිළිබඳ මනසින් දැනගන්න බව යෙදෙන නිසා තමයි අපිට ඇහැ ගැන කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම කැටිකොට එතනදී ගන්නවා චක්කායතනය පිළිබඳව අපිට විග්‍රහ කරනකොට. සෝතායතනය ගැන විස්තර කරනකොට කන ශබ්ද සෝත සම්පස්සජා වේදනා සංඥා චේතනා සෝත විඥාන කියන මේ ගති ලක්ෂණ ටික ඔක්කොමත් එක්ක තමයි සෝතායතන රූපය ගැන කතා කරන්නේ. එතකොට අපිට තේරෙනවා මේ බාහිර ආයතන හා ඒහා සමග වූ විඥානයන් ගැන කතා නොකොට මේ ආයතන කෘත්‍ය ගැන අපිට කතා කරන්නට පුළුවන් කමක් නැහැ කියලා. එතකොට සලායතන පිළිබඳව අපි මේ විදිහට දැනගන්නට ඕනේ. එතකොට සලායතනය පිළිබඳව දැනගන්නවා වගේම ආයතන සමුදය පිළිබඳව අපි තේරුම් ගන්නවා. ආයතන සමුදයයි කියලා කියන්නේ මේ ස්පර්ශායතන 6 හටගත්තේ කොහොමද? ස්පර්ශායතන 6 හටගත්තේ කොහොමද? ඒකත් ඊටාම වැදගත් කාරණාවක්. ස්පර්ශායතන ටික උපදිනවා නම් උපදින්නේ කොහොමද? පින්නතුනේ ස්පර්ශායතන 6 නැතිනම් සලායතන සමුදය කියලා කියනකොට අපට දකින්න පුළුවන්කම තියෙනවා මේ ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීම පිළිබඳව කතා කරනකොට ආකාර කිහිපයකින් මේ පිළිබඳව නිර්වචනයන් සැපේනවා විග්‍රහවනවා අපට හඳුනා ගන්නට පුළුවන්. ඒකට දැන් එක උදාහරණයක් හැටියට අපි කතා කළොත් අපිට
දැන් නාම රූප පත්‍යා සලායතනං කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතනය වෙනවා කියලා. එතකොට ඒ ආයතනයන්ට ඇතිවන ගති ලක්ෂණ දිහා අපි බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර ආදී මේ හේතු නිසා, මේ ලක්ෂණ නිසා මේ ආයතනය උපදිනවා කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපි මේ ආදී පර්යායන්ගෙන් මේක හඳුනාගත්තට මේක ඇතුලේ තියෙන එක සමස්ත සිදුවීමෙන් අපි මේක හඳුනා ගැනීම වටිනවා. ඒ ඔස්සේ අපිට අනික් කරුණු වලට අවශ්‍ය මූලික පදනම දමා ගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනේ මේ ආයතන ටික සලායතනයන් හටගන්නට හේතු වන හේතුව හැම වෙලාවකදීම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. රූපය සහ නාමය කියන මේ පැති දෙකකින් මේකට හේතුව ප්‍රත්‍ය සැපයීම සිද්ධ වෙනවා. නාමයේ විදිහටත් රූපයේ විදිහටත්. ඒ වගේම විඥානයේ විදිහටත් මේකට ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. මේ ආකාරයට අපිට මේක විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ කතා කරන්නේ මොකද්ද? පින්නතුනේ මේ කතා කරන්නේ දැන් අපිට චක්කායතනය උපදිනවා කියන එක, සෝතායතනය උපදිනවා කියන එකට හේතුව තමයි පුරාණ විඥානය. ඒ කියන්නේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත යම්කිසි විඥානයක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත් බව නිසා තමයි මේ ප්‍රසාද රූප නැවත නැවත උපදවන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක වචනයක් පැහැදිලි කරනවා මේ ඇහැ ගැන කතා කරනකොට මේ ඇහැ පුරාණ කර්මයයි කියලා. ඇහැ පුරාණ කර්මයයි. ඒ පුරාණ කර්මයයි කියලා කියන්නේ මේ ඇහැ කියන එක සම්පූර්ණ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් උපදවපු දෙයක් කියලා. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් උපදවපු දෙයක් වෙන දෙයක් නෙමෙයි. මේක පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් උපදවපු දෙයක්. නිසා මේක මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් උපදවපු දෙයක්. මෙන්න මේ හේතුව තමයි විඥානයේ නිසා ආයතන උපදවනවා කියන්නට හේතු වන්නේ. නාම රූපේ නිසා ආයතන උපදවනවා කියන්නට සිද්ධ වෙන්නේ. නාම රූපේ නිසා ආයතන උපදවනවා කියන්නට සිද්ධ වෙන්නේ විඥානයේ නිසා ආයතන උපදවනවා කියන්නට සිද්ධ වෙන්නේ මේ හේතුව නිසා තමයි. ඒ තමයි අර මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් යම්කිසි විඥානයක් බැසගත්තා නම් ඒ මෞකුසකට ඒ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තේයි. ඒ බැසගත්තේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා. අවිද්‍යාව, කර්ම, තණ්හා කියන මේ හේතු ටික නිසා. එතකොට ඒ හේතු ටිකට අනුරූපීව තමයි මෞකුසකට බැසගත් විඥාණය ඒ බීජ කලලයේ ඇසුරු කරගෙන පවතින්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි ගන්න මොහොතේදී එතනදී එකපාර චක්කායතනය ආයතන කෘත්‍ය සිදු කරමින් එතන පවතින්නේ නැහනේ. ප්‍රතිසන්දි ගනු ලබන මොහොතේදී සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ප්‍රතිසන්දියක් ගන්නකොට එතන එකපාරටම උපදින්නේ නැහැ චක්කායතනාදී මේ රූප ටික ඔක්කොම එකපාර උපදින්නේ නැහැ. ඇහැ හදන්න පුළුවන් ගතිය ඒ හිතේ නැහැ කියනවා නෙමෙයි. ඇහැ හදන්න පුළුවන් ගතිය ඒ හිතේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක රූපයක් විදිහට එතන උපදින්නේ නැහැ. හැබැයි එතනේ බීජ කලලය ඇසුරු කරගෙන ඊට පස්සේ සකස් වෙනවා එතන ටික ටික බීජ කලලේ වර්ධනය වීමේදී ඇහැ උපදවන්නට සුදුසු තැනක්, කන උපදවන්නට සුදුසු තැනක්. මේ ආදී විදිහට එතන රූපේ සකස් කිරීමක් සිද්ධ වෙනවා. ඒ රූපේ සකස් වුනේ කොහොමද? විඥාණය නාම රූපයන්ට ප්‍රත්‍ය වීම නිසා. විඥානේ නාම රූපයන්ට ප්‍රත්‍ය වීම නිසා. එතකොට විඥානේ නාම රූපයට ඒ විදිහට ප්‍රත්‍ය උනේයි. විඥාණය නාම රූපය ඇසුරු කරගෙන උපදින්නට පටන් ගත්ත නිසා. ඒ විදිහට පටන් ගන්න හේතුව තමයි අතීත හේතු විදිහට අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ අතීත හේතු ටික. එතකොට ඒ අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නිසා මේ විඥාණය මෞකුස ඇසුරු කරගෙන පවතිනකොට ප්‍රතිසන්දි වශයෙන් පැමිණිලා මේ විඥානයේ මෞකුසේ බීජ කල්ලේ ඇසුරු කරගෙන පවතිනකොට එතන ආහාර රූපයත් ඇසුරු කරගෙන ආහාරජ රූපයත් ඇසුරු කරගෙන ඊට පස්සේ ඒ ඇහි හට ගැනීම, කනෙහි හට ගැනීම,
මේ ආදී දේවල් සකස් කරනවා. එතකොට මේ සකස් කරනකොට එතන ප්‍රධාන වශයෙන්ම නාමයත් රූපයත් කියන පැත්තෙන් රූපය ආහාරජ රූපය හැටියටත් ඒ වගේම ඒ නාම ධර්මයන්ගේ උපකාරීත්වයක් ලැබගෙන තමයි ඒ ආයතනයන්ගේ ඉපදීම සිද්ධ කරන්නේ. ආයතනයන්ගේ පහළවීම සිද්ධ කරන්නේ. දැන් මේ අවස්ථාවේදී යෙදෙන ප්‍රත්‍ය පිළිබඳව මේ අවස්ථාවට ප්‍රත්‍යවීම පිළිබඳව අපිට තවදුරටත් ඉදිරියේදී වෙනම සාකච්ඡා කරන්නට පුළුවන්. හැබැයි මෙතනදී සමස්ත සිදුවීම පිළිබඳව මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ විදිහට ආයතනයන්ගේ ඉපදීමට නාම රූප ධර්මයන් තමයි ප්‍රත්‍යවීම සිද්ධ කරන්නේ. එතකොට යම්කිසි වේදනා සංඥා චේතනාදී යම් නාම ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ නාම ධර්මතා ටික උපකාර කරගෙන තමයි ඊට අනුරූපව තමයි මේ ප්‍රසාද රූපයන්ගේ නැවත නැවත සකස් කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒ නාමය රූපයට රූපේ නාමයට ආදී ලෙස උපස්තම්භක භාවය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ නාම රූප මට්ටමින් මේ නාම රූප ධර්මයන් නිසා තමයි මේ ආයතනයන්ගේ හට ගැනීම සිද්ධ කරන්නේ. නාම රූපයන්ගේ ඉපදීම නාම රූපයන්ගේ හට ගැනීම නිසා තමයි මේ ආයතනයන් නැවත නැවත උපදවන බව අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සලායතන කියන ස්පර්ශායතන හයෙහි හට ගැනීමට හේතුව නාම රූපය නම් එතකොට නාම රූපයයි කිව්වහම මේක ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන් විඥානයත් මේක ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන් අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියලා කිව්වත් මේ ඔක්කොම මේක ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසායි පටිච්චසමුපාදයේහි නාම රූප පත්‍ය සලායතනං කියන එක මෙතනදී මූලික කරගත්තේ. එතකොට ඒ විදිහට තමයි මේ ස්පර්ශ ආයතන 6 උපදින්නේ. නාම රූප පත්‍ය සලායතන. නාම රූපේ නිසා ආයතන හැදෙනවා. ආයතන හැදුනට පස්සේ තමයි එතනදී ස්පර්ශ වෙලා වේදනා ඉපදිලා ආපහු තණ්හා උපාදාන ඇති කරගන්න තැනකට මේක මොහු කරා යන්නේ. සිදුවීමක් විදිහට මේ සිදුවීම ගලාගෙන යන්නේ මේ විදිහට. එතකොට මෙතනදී ආයතන උපදිනකොට චක්ඛායතන සෝතායතන ආදී මේ ආයතන ධර්ම නැවත නැවත උපදින තැනදී අපි හඳුනා ගන්නට අවශ්‍යයි අර ප්‍රතිසන්දි විඥාණය යම්තා කාලයක් මව් කුසේ හටගත්තු ප්‍රතිසන්දි විඥානයේ බීජ කලලේ අසුරු කරගත්ත මුල්ම විඥානයේ යම්කිසි ආයු සම්තතියක් ඇතිව ඉපදුනා නම් ඒ තාක් කාලයක් මේ ස්පර්ශ ආයතන නැවත නැවත උපදවන කමේ නියමුවා අයිතිකාරය කවුද? ඒ විඥානය. විඥානය කියනකොට ඒ විඥානයේ සමංගී වූ නාමයත් රූපයත් කියන මේ දෙකම උපස්තම්භක වෙනවා මේක නැවත නැවත මේ ප්‍රසාද රූප සකස් කරන්නට. ඒ නිසා ආයතන නැවත නැවත හට ගැනීමක් තියෙනවා. ආයතන බිඳුනට ආයතන නැවත නැවත උපදවන ගතියක් තියෙනවා. එතකොට පින්නතුනි මේ ආයතන නැවත නැවත උපදවන කම ආයතන නැවත නැවත හටගන්න කම මේ විදිහට නැවත නැවතත් සිද්ධ වෙනකොට තමයි අපිට ස්පර්ශ වෙලා අර විදිහට තණ්හා උපාදාන මට්ටමක් දක්වා මේක ගලාගෙන යන්නේ සිදුවීමක් විදිහට. එතකොට යම්කිසි කෙනෙකුට සලායතන නිරෝධය සාක්ෂාත් කරන්නට අවශ්‍ය නම් සලායතන නිරෝධය කියලා දෙයක් අපි මේ ශාසනය කතා කරනවානේ. සලායතන නිරෝධය. මොකද්ද සලායතන නිරෝධය කියලා කියන්නේ? ස්පර්ශ ආයතන 6හි නිරෝධය. යම් තැනක ස්පර්ශ ආයතන 6 නිරෝධයක් තියෙනවා නම් මේ ස්පර්ශ ආයතන 6 නිරෝධය නිවනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සලායතන නිරෝධය නිවනයි කියලා. එතකොට ස්පර්ශ ආයතන 6හි නිරෝධය තමයි නිර්වාණය කියලා කියන්නේ. ස්පර්ශ ආයතන 6 නිරෝධය තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ සාක්ෂාත් කළ යුතු දේ හැටියට අපට පෙන්වලා දෙන්නේ. එතකොට සලායතන නිරෝධය කියලා කියන්නේ මොකද්ද? දැන් මෙතනදී හිතන්නකෝ කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. හොඳට නුවණින් මේක අහන කෙනෙකුට මේ ගැන හිතන්නට පුළුවන් තැනක් තමයි අතීත කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්ත විඥාණය නිසා නාම රූප ඉපදිලා මේ නාම රූප නිසා සලායතන හටගන්නකොට මේ විඥානයේ නැවත නැවත උපදිනවා නම් මේ විඥානයේ නැවත නැවත මේ නාම රූපේ උපදවන්නට හේතු වෙනවා නම් නැවත නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන උපදවනවා නම් උත්පත්තියේ සිට මරණය දක්වා මේක නැවත නැවත මේ සම්පාදනය සිද්ධ කරනවා නම් කොහොමද නිවන කියලා කියන්නේ? සලායතන නිරෝධය.
ස්පර්ශ ආයතන හයේ නැති කිරීම නිවන කියලා කියන්නේ කොහොමද? එහෙනම් මේ නිවන අපිට ලැබිය හැක්කේ මරණින් මත්තේදයි කියලා කෙනෙකුට සාධාරණව හිතෙන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකෙදි අපි තේරුම් ගන්නට ඕනේ සලායතන නිරෝධය නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ඊටාම ගැඹුරු ධර්ම સિદ્ધාන්තයක් පිළිබඳව. ඒ තමයි ස්පර්ශ ආයතන 6 අපිට නිරෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ චක්කු ප්‍රසාදයේ උපදිනකම අයින් කරනවා කියලා නෙමෙයි. ඇහැට රූප පේන ගතිය නැති කරලා දානවා කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. නිරෝධය කියන එක අපි සාක්ෂාත් කළ යුතු දෙයක්. නුවණින් පිළිවිදිය යුතු දෙයක් ඒක. නුවණින් අවබෝධ කළ යුතු දෙයක්. ප්‍රඥාවෙන් දැක්ක යුතු දෙයක්. එතකොට ඒ නිරෝධය කියලා කියනකොට ස්පර්ශ ආයතන 6හි යථාර්ථයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චක්කුම් වික්ඛවේ නිරෝධ ධම්මං කියලා. මහණෙනි ඇහැ කියන එක නිරෝධය ස්වභාව කරගත්ත දෙයක්. සෝතම් වික්ඛවේ නිරෝධ ධම්මං මහණෙනි කන කියන එක නිරෝධය ස්වභාව කරගත්ත දෙයක්. මේවා නිරෝධය ස්වභාව කරගත්ත ධර්මයෝ. නිරුද්ධ වීම අනුව පවත්නා දේවල් තමයි මේ චක්ෂුෂය කියලා කියන්නේ, කන කියලා කියන්නේ. නැත්නම් මේ ආයතන කියලා කියන්නේ. එතකොට නිරෝධය ස්වභාව කරගත්ත මේ ධර්මයෝ, නිරෝධය අනුව පවත්නා වූ මේ ධර්මයෝ පිළිබඳව මේ විදිහට අපි තේරුම් ගන්නකොට, මේ විදිහට විශ්ලේෂණය කරගන්නකොට අපිට තේරෙනවා ඒකේ යථාර්ථය තමයි හටගෙන නැති වෙන බව කියන එක. හටගෙන නැති වෙන බව. ඒ තමයි ඇස කියන දේ ස්වභාවය ඒ විදිහටම පවතිනවා කියන එක නෙමෙයි. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඒක තමයි එතන පවත්නා ධර්මය. හැබැයි ඒ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය එහි ස්වභාවය පිළිබඳව දකින්නේ නැත්තම් ඒ නොදක්නාකම නිසා අපිට ඒකේ ඇතිවෙන ප්‍රතිඵලය තමයි ඒ දේවල් ඇති බවට අපට හම්බෙනකම. ඒ නිසා තමයි අපිට ඇහැ තියෙන්නේ. ඒ නිසා තමයි අපිට කන තියෙන්නේ. ඒ නිසා තමයි අපිට නාසයේ ගඳ සුවඳ විඳින්න පුළුවන් විදිහේ හැකියාවක් අපිට තියෙන්නේ. කය තියෙන්නේ. දිව තියෙන්නේ අපිට රස විඳින්න පුළුවන් විදිහට. ඒ නිසා තමයි. එතකොට දැන් බලන්න මේ ආයතන 6 නිරුද්ධ නොවෙනකොට ඒ ආයතන ටික පිළිබඳව අපිට මම කියන පුද්ගලයෙක්ගේ පැවැත්මක් නිර්මාණය වෙලා නැද්ද කියලා. රූප දකින්න පුළුවන් ඇහැක් තියෙනවා. ශබ්ද අහන්න පුළුවන් කනක් තියෙනවා. ගඳ සුවඳ විඳින්න පුළුවන් විදිහේ නාසයක් තියෙනවා. රස විඳින්න පුළුවන් විදිහේ දිවක් තියෙනවා. ස්පර්ශ දැනගන්න පුළුවන් විදිහේ කයක් තියෙනවා. එතකොට මේ ආදී දේවල් පිළිබඳව අපි මනසින් ඇසුරු කරනවා මේ තමයි පුද්ගලයා. මේ තමයි සත්වයා. මේ සත්වයා මේ පුද්ගලයා අපට පේන්නේ මේ ආයතන නිරුද්ධ නොවුණු කල්හි. නිරුද්ධ නොවුණු කල්හි කියන්නේ හටගෙන නැති උනේ නැහැ කියන එක නෙමෙයි. හටගෙන නැති වුණ ආයතන. ආයතනයේ ස්වභාවය මේක තමයි. ඒ ස්වභාවය අවබෝධ කරගත්තේ නැතිකම නිසා අපට පේනවා අර හටගෙන නිරුද්ධ වෙන ධර්මසන්තතිය පුද්ගලයෙකුගේ පැවැත්මක් විදිහට. එනිසා ඇහැට පෙනෙන රූපය අපි පිරිසිඳ දකින්න නැත්නම්, ඇහැ කියන එක නුවණින් දකින්න නැත්නම් අපිට පේනවා මේ පැත්ත බලලා තමන්ගේ දිහා බලනකොට මේ අතපය කන්නාසය දිව තියෙන මේ මිනිස්සෙක් මේ මම කියලා අපි හිතනවා. දැන් ඔබට මම කියලා හිතනකොට ඔබට ඔබේ රූපය ඔබට මවා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ අරමුණු කරන්නේ රූපායතනයක් කියන්නේ. ඔබ දන්නේ නැහැ ඔබට ඒ රූපේ පිළිබඳව පෙනුන අවස්ථාවේ තිබුණ ඇහැ රූප ඔක්කොම හටගෙන නිරුද්ධයි කියන්නේ. නොදන්න කම නිසා ඔබට රූපායතනයේ මම කියන පුද්ගලයෙක්ව දකින්න පුළුවන්කම ලැබිලා. මේ පැත්තේ ඇතිවන සංකල්පනාව ඔබට බාහිර රූපේහි विद्यමානයි කියලා ඔබ කියලා කෙනෙක් රූපේ ඉන්නවා කියලා ඔබට අද පේනවා දැන්. ඔබට ඒක අත්විඳින්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඔබ මේ රූපය නැවත නැවත සත්වපුද්ගල භාවයෙන් ඇසුරු කරමින් පවතිනවා. මේ ඇසුරු කරමින් පවතින්නේ කුමක් නිසාද? පින්නතුනේ මේ ඇසුරු කරගෙන පවතින්නේ මෙතන සිදුවන ආයතන කෘත්‍ය පිළිබඳව දන්නේ නැහැ. ආයතනයන්ගේ Nirodhaය ඔබ සාක්ෂාත් කරලා නැහැ. ආයතනයන්ගේ Nirodhaය සාක්ෂාත් නොකළ නිසා ඔබට ස්පර්ශ ආයතන 6 පැත්තෙන් සත්වය පුද්ගලය සහ අත්දැකීම් ඒ අනුසාංගික අත්දැකීම් ඔබට ලබන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ඔබට පුළුවන් ওই පුද්ගල බව විඳින්නට.
ඔබට පුළුවන් ওই පුද්ගලයාත් එක්ක ජීවත් වෙන්න. ඔබට නැති වෙන රූපේ නැති වෙනවා. ඒ කියන්නේ දැන් මේ රූපය කියන දේ පැවැත්මක් අපිට පේනවනේ. ඒ මොහොතේදී රූපේහි ජීවිතේන්ද්‍රය ආදී දේවල් වල පැවැත්ම නිසා අපිට ඒ රූපේ පවතිනවා කියලා පේනවා. ඒක බිඳී යනවා. ඊට පස්සේ නැවත උපදිනවා. ඊට පස්සේ මේ රූපය අසුරු කරගෙන යම් උපදිනවා. උපචේ සන්තති ජරතා අනිච්චතා ආදී රූප උපදිනවා. එතකොට අපි මේ රූප උපදිනකොට ඒ රූපේ මම විදිහට පේනකොට මොකද වෙන්නේ? අනිච්චතා ආදී රූප උපදිනකොට ඒ රූප පිළිබඳව ඔබට ඒ රූප මම වෙනකොට අර කලින් හිටියෙත් මම මේත් මම කියලා ඔබට ඒ රූප පිළිබඳව මමත්වය පේනකොට ඔබට පේනවා මම දිරනවා කියලා. ඔබට පේනවා මම ලෙඩ වෙනවා කියලා. ගහක් ලෙඩ වෙනවා කියනකොට ගහකට රෝගයක් වැළඳෙනකොට ඔබට හිතෙන්නේ නැහැ මම ලෙඩ වෙනවා කියලා. එතන සන්තතිය ඔබ මම කියලා පරිග්‍රහණය කළ නැති නිසා. හැබැයි මෙතන ඉබඳු රූපයන්ගේ විපරිණාමය උපදිනකොට, ඒ කියන්නේ වෙනස් වූ රූපයන් හට ගන්නකොට ඔබ කියනවා මම ලෙඩ වෙනවා කියලා. ඇයි මේකේ අනිත්‍ය ආදී ධර්මයන්ගෙන් ඔබ අවබෝධ නොකළ නිසා ඔබට මේ ටික මම කියලා හසු කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ තමයි ස්පර්ශ ආයතන පිළිබඳව ඔබ නැවත බැසගත්තොත් සිද්ධ වෙන දේ. ස්පර්ශ ආයතන පැත්තට පුද්ගල භවෙන් බැසගත්තාම සිද්ධ වෙන දේ. සමස්තයක් ලෙස ගත්තාම ඔබට සම්පූර්ණයෙන්ම දුක් විඳින්නට පුළුවන් මනසක් ලැබිලා තියෙනවා. ඔබ දුක විඳින්නට පුළුවන් බව උපදෝගෙන තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි විදිය. එතකොට සම්පූර්ණම ඔබ දුකට පදනම විදිහට දුක කියන දේ ඔබ සම්පූර්ණම ග්‍රහණය කරගෙන තියෙන්නේ ස්පර්ශ ආයතන 6 නිරෝධය සාක්ෂාත් නොකළ නිසා. නිරෝධය සාක්ෂාත් නොකලයි කියලා හටගෙන නිරුද්ධ වෙන චක්ඛායතනේ නිරුද්ධ නොවී තියෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන රූප සෝතායතනේ නිරුද්ධ නොවී තියෙන්නේ නැහැ. ඒ ආයතනේ නිරුද්ධ වෙලා. මෙතන තියෙන්නේ ආයතන නිරෝධය කියලා කිව්වේ මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයේ පිළිබඳව පවත්නා වූ විශේෂ ප්‍රඥාවකට. ඒ නිසා ඇහැ නිරෝධයේ ස්වභාව කරගත්ත ධර්මයක් තමයි. නිරෝධයේ ස්වභාව කරගත්ත ධර්මය අපි අසුරු කරන්න පටන් ගත්තොත් අපට පවතින ඇහැක් පේන්නේ. අපිට පේනවා හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයන්. හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයන් පේනවා නම් නිරුද්ධ වෙන ධර්මයක් මම කියලා ගන්න මෝඩකමේ දෙන්නේ. අන්න ඒ නිසා යාට සලායතන නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. සලායතන නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ආයතන නිරුද්ධ කිරීම යනු ඒක ඔබ හොඳට මතක තබා ගත යුතු දෙයක්. ආයතන නිරුද්ධ කිරීම යනු ඇස ඉවත් වීම නෙවෙයි, රූප නොපෙනී යාම නෙමෙයි, ශබ්ද නොඇසී යාම නෙමෙයි, ගන්ධ සුවඳ රස ස්පර්ශ නොදැනී යාම නෙමෙයි, අරමුණු නොදැන ගැනීම නෙමෙයි. සලායතන නිරෝධය යනු ඔබ උපදෝගත් ප්‍රඥාවක්, ඔබ උපදෝගත් නුවණක් තුලින් ඔබ ලබාගත් අවබෝධයක්. ඒකට අපි කියනවා නිවන කියලා. ඒකට හේතුව තමයි ඔබ සියලු ධර්මයන්ගේ පවත්නා ස්වභාවය ඔබ අවබෝධ කරගෙන තියෙනවා. ඒ තමයි හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව. ආයතන ටික තුලින් තමයි අපි මේ ලෝකය නිර්මාණය කරගන්නේ. ආයතන ටික තුලින් තමයි මොන ලෝකේ නිර්මාණය කරගත්තොත් ওই ආයතන ටික තුලින් තමයි ඔබ නිර්මාණය කරගන්නේ. අපිට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඔක්කොගෙම විඳින්න පුළුවන් ලෝකයක් තියෙනවා. තවත් කෙනෙකුට මේ ටික තවත් සියුම් වෙලා ගිහිල්ලා ඕලාරික පැවැත්ම නැති වෙලා ගිහිල්ලා ඒ අයට වෙනත් පැතිකඩවල් වලින් විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් අරූපී මට්ටමකදී ගත්තාම මේ අයට මන ආයතන ධම්මායතනයන්ගෙන් පමණක් ඒගොල්ලන්ගේ ලෝකේ පවතිනවා. එතකොට මේ ආදී ලෙස ඒ අය ඇසුරු කරගත්ත ග්‍රහණය කරගත්ත බවක් එකිනෙකට වෙනස්ව පවතිනවා. කෙසේ වෙතත් ලෝකය කියන දේ අපි නිර්මාණය කරගන්නේ ආයතන හරහා. ඔබට තිබෙන ලෝකය ඔය ආයතන වලින් ගත්ත නිමිති නිසා विद्यमान වන ලෝකයක්. ඒ නිසා ඔබ යම් ලෝකයක් ඇසුරු කරනවා නම් ඔබ ඇසුරු කරන්නේ එක්ක ඇහැට පේන දෙයක්, එක්ක කනට ඇහෙන දෙයක්, එක්ක නාසයට දැනෙන දෙයක්, එක්ක දිවට දැනෙන දෙයක්, එක්ක කයට දැනෙන ස්පර්ශයක්. එහෙම නැතිනම් මනසින් ඒක දැනගන්න දෙයක්. ওই ටිකෙන් තොරව ඔබට බෑ වෙන කිසිම තැනකට යන්නට. ওই ටිකෙන් තොරව වෙන කිසිම දෙයක පැවැත්මක් ඇත්තේ නැහැ එතන පෙන්වන්නට. ඒ ටික තමයි අද ඔබ ලබා ගන්න අරමුණු. ඒ ටිකෙන් තමයි ඔබ පෝෂණය වෙන්නේ.
ඒ ටික පිළිබඳව තමයි ඔබට හිතන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරන මේ විදිහට හිතනකොට අපිට අද මේ ලෝකය කියලා ග්‍රහණය කරගත්ත තැන ස්පර්ශ ආයතන ටික හරහනම් ආවේ යම් වෙලාවක ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණොත් දැන් ඔබ දන්නවා නිරුද්ධ වුණා කියන්නේ දැන් නුවණින් අවබෝධ කරගත්තොත් ස්පර්ශ ආයතන 6ෙහි ස්වභාවය ඒ මොහොතේ හටගෙන ඒ මොහොත ඉතුරු නැතුව නැති වෙන ලක්ෂණයයි කියලා ඔබ අවබෝධ කරගත්තොත් ඔබ හොඳින් දැනගත්තොත් පින්නතුනේ ඔබට එහෙනම් ලෝකය හම්බ වෙන්නේ නැහැ. ගොඩනගා ගන්නට ලෝකය හම්බ වෙන්නේ නැහැ. ඔබ එක ධර්මයක් අවබෝධ කරගත්තා. මොකක්ද අවබෝධ කරගත්තේ? යංකින්චි සමුදය ධම්මං සබ්බං තන් නිරෝධ ධම්මං. යමක් සමුදය ස්වභාව කරගෙන පවතිනවා නම් ඒ සියල්ල නිරෝධය ස්වභාව කරගෙන පවතිනවා කියන එක. එතකොට සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ සංඛාර සම්තති. හුදු සුද්ධ වූ සංස්කාරයන්ගේ සම්තතියක්. හුදු සුද්ධ වූ ධර්මයන්ගේ සම්තතියක් පමණක් පවතිනවා. ඒ සුද්ධ ධර්මයන්ගේ නිරෝධයක් පේනවා. එතන පුද්ගලයෙක්යි ගන්නට දෙයක් ඇත්තේ නැහැ. සත්වෙක්යි ගන්නට දෙයක් ඇත්තේ නැහැ. ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම. ඒ නිසා ධර්මයෝ හෝ පවතිනවායයි කියලා ගන්නට සුදුසු දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා සියලු සංස්කාරයන්ගෙන් මිදෙන්නට පුළුවන් නුවණක් එයා භාවිත කරනවා. ඒ නුවණින් තමයි එයා සම්පූර්ණම සමස්ත ලෝකෙම මිදෙන්නේ. එතකොට ඒ විදිහට සමස්ත ලෝකෙම මිදුණ කෙනාට සමස්ත ලෝකෙම නිවුණු කෙනාට අය ජරා මරණ වශයෙන් ඇසුරු කරන්න ජරා මරණ වශයෙන් පත්වන්නට තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒ කෙනා දුක කෙලවර කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා දුක නැති කළ කෙනෙක් බවට පත් වෙනවා. මේ නාම රූප ධර්මයේ තුලින් ඇති කරන ආයතන ධර්මයන් පිළිබඳව අවබෝධ කිරීමෙන් කරගත්ත දෙයක්. ඒ නිසා තමයි සලායතන නිරෝධය නිවනයි කියලා කිව්වේ. සලායතන නිරෝධය නිවනයි. සලායතන නිරෝධය නිවනයි කියලා කිව්වේ ආයතනයන්ගේ හටගෙන නැති වෙන බව නිවන කියන එක නෙමෙයි. ආයතනයන්ගේ හටගෙන නැතිවන්නා වූ ලක්ෂණය ප්‍රඥාවෙන් අවබෝධ කිරීම නිසා අපිට උපදව ගන්නට පුළුවන්කම ලැබුණු දෙයක්. එතකොට අපිට පේනවා මේ අවබෝධ ඥානය තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධ ඥානය තුළින් අපිට සියලු කෙලෙස් සංසිඳීමටපත් කරලා නිවෙන්න පුළුවන් කියන එක. ඒ තමයි සලායතන නිරෝධය. ඒ තමයි සලායතන නිරෝධය තමයි නිර්වාණය කියලා කියන්නේ. එහෙනම් ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. කොහොමද අපිට ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ? අපිට පුළුවන්කමක් නැහැ පින්නතුනේ. නාම රූප කියන ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා නම් ඒ තාක් ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කරන්න. නාම රූප ධර්මයන්ගේ පැවැත්ම තියෙන තාක් ස්පර්ශ නිරුද්ධ කරන්න බෑ. දැන් තව ප්‍රශ්නයක්. ස්පර්ශ ආයතන 6 නිරෝධය නම් දැන් යන්තම් විසඳගත්තා. කිව්ව ඇහැ නැති කරන එක නෙමෙයි කියලා. කන නැති කරන එක නෙමෙයි කියලා මේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නා බවක් කියලා. එතකොට දැන් නාම රූප ධර්මයන් නිරුද්ධ නොවුනොත් සලායතන නිරුද්ධ වෙන්නේ නැහැ. සලායතන උපදිනවා. මොකද්ද නාම රූප නිරෝධය කියලා කියන්නේ? නාම රූප නිරෝධය කියන්නේ යම් නාමයක් යම් රූපයක් විඥාණයෙන් නැවත නැවත ඇසුරු කරනවා නම් කර්ම විඥාණයෙන් ඇසුරු කරනවා නම් ඒ නිසා තමයි අපට පේන්නේ ස්පර්ශ ආයතන 6 පුද්ගලයෙක් විදිහට ස්පර්ශ ආයතන 6 පැවැත්ම සත්වයේගේ විදිහට. ඒ නිසා නාම රූප ධර්මය නිරුද්ධයි කියන නිරෝධය නාම රූප ධර්මයන්ගේ නිරෝධය අවබෝධ කරගත්තොත් තමයි සලායතනයේ නිරෝධය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. නාම රූප ධර්මයන්ගේ නිරෝධය කෙනෙක් අවබෝධ නොකොට සලායතන නිරෝධයටපත් කරනවා කියන එක සලායතන නිරෝධයටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා නාම රූපය නිරුද්ධ කළ යුතුයි. නාම රූපේ නිරුද්ධ කළ යුත්තේ නාම රූපය පිළිබඳව අපට යම් කර්ම විඥානයකින් ඇසුරු කරන්න පුළුවන් නිමිත්තක් තියෙනවා නම් ඒ නිමිති නූපදවීම තුලින් ඒ කිව්වේ දැන් හිතන්නකෝ අපි සරල විදිහට ටිකක් කල්පනා කරොත් එහෙම විඥානයේ ස්වභාවය තමයි නැවත නාම රූප ධර්මයන් ඇසුරු කිරීම කියන එක.
ඒ කියන්නේ මේ විදිහට හිතන්නකෝ ඇහැට යම් රූපයක් පේනවා කියලා ගැටෙනවා. එතකොට ඒ රූපේ පැවැත්මනේ. එතන යම් නාම ධර්මතා ටිකක් උපදිනවා. එතන යම් නාම ධර්මතා ටිකක් උපදිනවා. මොනවද එතන නාම ධර්මතා කියලා කියන්නේ? වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනක්. මෙතෙන්ටම විඥානයත් ඇතුළත් කරනවා පරයයකදී. එතකොට නාමය කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ හතරක් තියෙනවා. මේ නාමස්කන්ධ හතර කියලා කියන්නේ මේ හතරට. එතකොට මේ රූපයත් මේ නාම ධර්මතා ටිකක් කියන්නකෝ. විඥාණය මේ නාම රූපේහි උපස්තම්භක භාවය ලබනවා කියලා කියන්නේ විඥාණය මේ නාම රූප ධර්මය නැවත ඇසුරු කරනවා. ඇහැට රූපයක් ගැටෙනවා මෙබඳු වේදනා සංඥා සංඛාර විඥානයන්ගෙන් එතන සිතක හට ගැනීමක් තියෙනවා. එතකොට ඒ සිත ඒ නාම ධර්මතා ටික සහ ඒ රූපය හටගෙන නිරුද්ධ වුණත් නැති වෙලා ගියත් ඒ Nirodhe දන්නේ නැති නිසා මොකද කරන්නේ? ඒ නාම රූප ධර්මතා ටික මත අපි පුද්ගලයෙක් කියලා හිතනවා. පුද්ගලයෙක් කියලා හිතනවා. දැන් ওই පුද්ගලයා හොයාගෙන ගියොත් පුද්ගලයා කිව්වේ ඇහැට ආපු රූපෙද? නෑ, ඒක හටගෙන නැති වුණා. ඇහැද පුද්ගලයා උනේ? නැහැ. එතකොට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාවද පුද්ගලයා? නෑ. සංඥාවද සංස්කාරයේද විඥානයේද පුද්ගලයා? එකක්වත් නෙමෙයි. මේ ටික නැතුව පුද්ගලයා වෙනම තැනක හිටියද? නෑ. මේ ටික පුද්ගලයාද? නෑ. මේ ටිකෙන් තොරව පුද්ගලයක් නෙමෙයි නම් මේ ටික පුද්ගලයක් නෙමෙයි නම් එකක් පුද්ගලයක් නෙමෙයි නම් අපිට පුද්ගලයා කියන දේ ස්කන්ධ ටික මත विद्यमान නොවන දෙයක් හැටියට පේනවා. පුද්ගල භාවයක් මේ ස්කන්ධ ටික මත දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හටගෙන මොහොතින් මොහොත නිරෝධයට පත්වන ස්වභාවය. ඒක තමයි නාම රූපයන්ගේ සිදුවීම නාම රූපයන්ගේ සිදුවන ධර්මතාවය ඒක තමයි. එතකොට නාම රූපයන් මේ විදිහට හටගෙන නිරුද්ධ වෙන ධර්මයෝ වන කල ඒ නාම රූප ප්‍රත්‍යයෙන් අපි පනෝගත්ත අර ආයතන කෘත්‍ය තියෙන්නට පුළුවන් කමක් නැහැ එක විදිහකට. එහෙනම් අපිට පේනවා ස්පර්ශ ආයතන 6 විඥාණයෙන් ඇසුරු කරන්නේ නැත්නම් අපිට ආයතනයන්ගේ පැනවීමක් ඒකට නැවත කරන්න පුළුවන් කමක් නැහැ. විඥානයේ ඇසැසුරු කරගෙන පවතින්නේ නැහැ. විඥානයේ කන ඇසුරු කරගෙන පවතින්නේ නැහැ. එතකොට මනසින් අපිට විඥාණයෙන් කර්ම මනෝවිඥාණයෙන් ඇසුරු කරන්න ස්පර්ශ ආයතන 6 පුද්ගල බවක් ලැබෙන්නේ නැහැ. ඇයි? කර්ම විඥාණයට නාම රූපය ඇසුරු නොවන නිසා. නාම රූපේ Nirodhe දකින්න නිසා තමයි ආයතනයන්ගේ Nirodhe සාක්ෂාත් වෙන්නේ. ආයතනත් නිරුද්ධයි කියලා පේන්නේ නාම රූපයන්ගේ Nirodhe පේන නිසා. එතකොට නාම රූපයන්ගේ Nirodhe කියන එකත් අපිට දැනගන්නට පුළුවන්කම තියෙන එක අවබෝධයක් කියලා. එතකොට මේක දකින්නට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අපට අවශ්‍ය වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන දේ අවශ්‍ය වෙන්නේ. සම්මා දිට්ඨිය ප්‍රදාන කරගත්ත අපේ යම් වචනයක් තියෙනවා නම් යම් කර්මාන්ත ආජීවාදිය තියෙනවා නම් මේ සියල්ලම මේ දර්ශනය දකින්නට ඉලක්කගත කරගෙන පවතින්නට ඕනේ. මේ හැම දෙයකටම මූලික වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ නිසා තමයි සම්මා දිට්ඨි පුරේජවන් කියලා කිව්වේ. එතකොට අපි සම්මා දිට්ඨිය මූලික කරගත්ත කෙනෙකුගේ සංකල්පනාව පවතින්නේ මොකක් අරඹයාද? මේ දර්ශනය අරඹයා. ඊට පස්සේ යා වචනයක් කතා කරනවා නම් එයා එතන පවතින්නේ කුමන ඥානයක්ද? සම්මා දිට්ඨිය මුල් කරගෙන නම් ඒක පවතින්නේ. ඒකට මේ දර්ශනයට අනුරූපීව තමයි යාගේ වචනය පවත්න්නේ. ඒ වගේම කර්මාන්තයක් තියෙනවා නම් දිවි පැවැත්මක් තියෙන සමස්තයක් ලෙස ගත්තාම ඔහුගේ මුළු ව්‍යායාමයක් ජීවිතයක් තියෙනවා නම් ජීවත් වෙන්න උත්සාහවත් වෙන තැන ඉඳලා හැම දෙයක්ම තියෙනවා නම් ඒ හැම දෙයක්ම මේ දර්ශනය සාක්ෂාත් කර ගැනීම පිණිස වැය වෙන දෙයක් බවට පත් වෙලා. එතකොට ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලින් තමයි මේක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලින් සම්මා දිට්ඨිය මූලික කරගත්ත ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලින් තමයි මේක අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේක ඊටාම වැදගත් මේක තේරුම් ගැනීම කියන දේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් මේක නිරුද්ධ කරගන්න යනකොට සම්මා දිට්ඨිය කියනකොට ඔබට ආපහු යහපත් දැකීමක් උපදව ගන්න වෙන්නේ මොකක් පිළිබඳවද? ස්පර්ශ ආයතන ටික පිළිබඳවමයි. ඒ තමයි දුක්ඛ සත්‍යයට අයිති ටික. ස්පර්ශ ආයතන ටික. එතකොට මේ ස්පර්ශ ආයතන ටික පිළිබඳව ඔබ අවබෝධ කරගන්නකොට
ඔබට පේනවා හුදු දුක් වූ ධර්ම සම්තතියක හට ගැනීම සහ වැයවීම කියන දේ ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සම්මා දිට්ඨියට පාදක වෙන සම්මා දිට්ඨිය කියන දේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ ඒ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කර ගැනීම තුළින්. ඒක හටගන්නට හේතු වුණ සමුදයාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කර ගැනීම තුළින්. එහි Nirodha පිළිබඳව අවබෝධ කර ගැනීම තුළින්. ඒ නිසා පළවෙනියටම අපිට තියෙන්නට ඕනේ. එතකොට ඒ සම්මා දිට්ඨිය උත්පාදනය කරගන්නට අවශ්‍ය දර්ශනයක්. ඒ දර්ශනය තමයි අපි නැවත නැවත භාවිත කළ යුත්තේ. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ යෙදෙන මේ සලායතන කියන දේ අවබෝධ කරගත්තත් සලායතන කියන දේ පිළිබඳව අපි මනස පැවැත්වත් අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනි නිවන ඉලක්කගත කරගෙන ඒ ඔස්සේම අපිට අපේ භාවනාව සකස් කරගන්නට ප්‍රතිපදාව සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි කියනවා ආයතන භාවනාව කියලා. ආයතන අපිට භාවනාවක් විදිහට ආයතනයන්ගේ ස්වභාවය අවබෝධ කර ගැනීම අපිට දිනු කරන්නට පුළුවන්. ඒක විපස්සනාව පැත්තෙන් අපිට වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකට නැවත නැවත මේ ආයතන ධර්මයන්ගේ අනිත්‍ය ආදී වශයෙන් කරන අනුපස්සනාවක් විදිහට මේක අපිට අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. නිසා පටිච්චසමුප්පාද ධර්මයේහි සලායතන කියන මේකම අංගය අරගෙන බැලුවත් සලායතන කියන මේකම අංගය අවබෝධ කර ගැනීම තුළින් අපිට සියලු දුක කෙලවර කරලා මිදෙන්නට නිවෙන්නට පුළුවන්කම තියෙනවා. බුදු ශාසනයෙහි අපි කතා කරන ඒ ප්‍රතිඵලය අපට සාධනය කරගන්නට පුළුවන්කම තියෙනවා මේ ආයතන පිළිබඳව අවබෝධ කර ගැනීම තුළින්. ඒ වගේම මේ ආයතන පිළිබඳව අපි මේ විදිහට එක වචනයක් විදිහට අරගත්තත් මේ තුලින් සමස්ත ප්‍රතිපදාවම අපිට තීරණය කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකට ආයතන පිළිබඳව විමසපු විදිහටම අපිට පුළුවන් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට ආයතනයන්ට හේතු වන නාම රූපයේ පිළිබඳව අපට තවදුරටත් මෙනෙහි කරලා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් නාම රූප පිළිබඳව අපි ආයතන ඇති කරන්නට හේතුව විදිහට යම් දුරකට කතා කරන්නට යෙදුණා. එතකොට නාම රූප කියන එක පිළිබඳව කතා කරනකොටත් ඒ වගේම අපිට පෘථුල ලෙස මේකේ මාතෘකාව ඇතුළාන්තයට ගිහිලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නාම රූපංච පජානාති නාම රූප සමුදයංච පජානාති නාම රූප නිරෝධංච පජානාති නාම රූප නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියලා නාම රූපේ දන්නවා නාම රූපේහි හට ගැනීම දන්නවා නාම රූපේ නිරෝධය දන්නවා නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා කියලා නාම රූපේ පිළිබඳව අපිට පුළුවන්කම තියෙනවා තවත් ගැඹුරින් කතා කරන්නට. ඒකට එතන මොකද්ද නාම රූපංච පජානාති කියලා කියන්නේ? නාම රූපේ පිළිබඳව දන්නවා කියලා කියන්නේ. පින්නතන නාම රූපේ දන්නවා කියලා කියන්නේ නාමයත් රූපයත් පිළිබඳව අපි දන්නාකම. නාමයත් රූපයත් පිළිබඳව අපි හඳුනාගත්ත කම. එතකොට මේ නාම රූප කියන විග්‍රහය පිළිබඳව අපි අරගෙන බැලුවොත් නාම රූප කියන විග්‍රහය අපිට විවිධ අවස්ථාවන්හි විවිධ ස්වરૂපයෙන් සිද්ධ වෙන අයුරු අපට දකින්නට පුළුවන්කම තියෙනවා. තත්තකතමං නාමං කියනකොට එතන නාමය මොකක්ද කියලා කියනකොට ඔන්න නාමයේ පිළිබඳව විස්තර කරනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ කියලා එක පැත්තකින් විස්තර කරනවා. ඒ වගේම තවත් පැත්තකින් විග්‍රහ කරනවා නාමයයි කියනකොට මෙතනදී වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටික කියලා. මේ ආදී විදිහට අපිට නාමයේහි ස්වභාවය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම එතකොට දැන් අපි නාම කියනකොට ස්කන්ධ හතරක් විදිහට ස්කන්ධ දෙකක් විදිහට ඒ වගේම තවත් චෛතසික ධර්මයන්ුත් එක් කරගෙන අපිට වෙනමම නාමය කියන දේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. රූපය කියනකොට සතර මහා ධාතු සහ උපාදාය රූප විදිහට රූපය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ නාම රූප කියන ධර්මයන්ගේ පැවැත්ම. ඉතින් අපිට ඉදිරි දේශනා තුළදී මේ නාම රූප ධර්මයන් පිළිබඳව තවත් ගැඹුරින් සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. අද දවසේදී ධර්ම ශ්‍රවණය කරගෙන වටිනා කුසල ධර්ම රාශියක් ඔබ හැමදෙනාම සිද්ධ කරගත්තේ. මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඔබ සෑම සිළු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා